නිරන්තරයෙන්ම ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා බහ කරද්දී එය ක්‍රීඩකයාට, පුහුණුකරුවාට, පරිපාලකයාට පමණ සීමා නොවන ඉදිරියේ මේ පොළොව තුල ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු ඇති. ඒට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් එකතු කරගනිමින් ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා බහ ඇති කරන්න ගන්න උත්සාහය. හැබැයි අද අපි ඇවිල්ලා ඉන්නේ ක්‍රීඩකයෙක් ගැන කතා කරන්න. හැබැයි වෙනසකට තියෙන්නේ අද ඔහු ක්‍රීඩකයෙක් නෙමෙයි. හැබැයි ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා ජීවිතය ගැන වගේම ජීවිතය තමන්ගේ සාර්ථක කරගන්නේ කොහොමද කියන කාරණය හරි වැදගත්. මේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේදී ඒ කාරණය වැදගත්. ඒ නිසා තමයි අද අපි ඔහු සොයාගෙන 90 දශකයේ මුල් කාලයේදී එවකට ලංකාවේ හිටිය දක්ෂතම කිනුදුර දායකයා හැටියට පිළිගන්න ශ්‍රියන්ත දිසානායකට විශාල තරජනයක් එල්ල කරමින් මහියංගණයේ මතුවෙච්ච මේ ක්‍රීඩාකරුව එදා ක්‍රීඩා ශාස්ත්‍රයේ නම කිව්වසනින් ඕන කෙනෙක් ගන්න. එදා අහපු අයට දැනගන්න, අද අහන්නට දැනගන්න ඔහු නමින් ප්‍රේමසිරි රත්නායක. අයවන් ප්‍රේමසිරි. අපි ප්‍රේමසිරි රත්නායක දුවන කාලේ ඔහු මමත් ඉගෙනගත්තු ඉස්කෝලේ පෙරේදී මුදලින් හැම මට නම් මතක. ඒ කාලේ බලලා දුවන කාලේ. චිත්‍රාලේ පාඩම අපි කරන්නේ යනකොට ඒක අපි හිතට ලැබිච්ච පාඩම. ඒ වෙනකොට තමයි ක්‍රීඩා ශාස්ත්‍රයට අවදිනල නැහැ. නමුත් ඒක අපේ ජීවිතේට ගොඩක් බලපෑවා. උත්පාදක ප්‍රදේශ ඉඳලා නරකෝ වගේ ප්‍රදේශ ඉඳලා අපි පාඩම හදලා අපිට මතකයි. ඒ වෙලාවෙදී අපි ජීවිතවල ඒක කතාවක් කියලා මම විතර අවශ්‍යද කියලා. එහෙම දේවල් ජීවිතේට ලං කරගන්න නම් ක්‍රීඩා වගේම අධ්‍යාපනයත් අපේ ජීවිතේ බලපාන. මම දන්නේ ප්‍රේමසිරි රත්නායකගේ පවුලේ කොහොම මේ ක්‍රීඩාවට සම්බන්ධ වුණාට මම හිතලා අයියත් ක්‍රීඩාවට සම්බන්ධයි සිවිදනම් සම්බන්ධ වුණාට එනම අධ්‍යාපන පදනමක හිටිය පවුල. කොහොමද ක්‍රීඩාවේ අධ්‍යාපනයේ පවුලක් වෙන නඩත්තු කරගත්තේ? ඒක ඔබට ලැබුණේ කොහොමද ඒකේ හැකියාව? ඔව් ඇත්තටම කිව්වොත් මේ විශේෂයෙන් පවුල අපි පවුල අපි අතරේ පවුල අතරේ සහෝදරයෝ අතරේ මම පවුල දෙන්නේ මායයේ වගේ ඒ වගේ මම සහෝදරයන් දෙන්නා විශ්වවිද්‍යාල මතක පාරාගාරී කරපා ඊළඟට තමයි කරනවා. විශේෂයෙන් කර සඳහන් කරලා ක්‍රීඩාව කොනහම ක්‍රීඩාවට සමාදානව අධ්‍යාපනය හරියාකාරව කරගන්න එක ඇත්තටම මේ පෞද්ගලික සම්පූර්ණ බලලා ඒකකට ක්‍රීඩාවට වගේම මම අතර දෙනා ක්‍රීඩාවට ජාතික මට්ටමට ජයග්‍රහණය කරගෙන ජාතික මට්ටමට අනුව සමවදින නියෝජනය. ඒ දායකතරවලින් ඒක උඩ අපේ මේ පසුබිම ආවේ නිසා අපිට මම සමහර අවස්ථාවල මට අධ්‍යාපනයේ විවිධ අවස්ථා තිබුණා. අධ්‍යාපන අතරතුර. හැබැයි නමුත් පෞද්ගලික බල යන අධ්‍යාපනය නිසා මම ඒක කරනවා. මට බලපෑමක් වෙනවා කියන එක ඒ වෙලාවට තේරෙන්න තිබුණා. ඒ නිසා මම ඇත්තටම අධ්‍යාපනයට යම් කාලයක් මම හිතන්නේ මාස 4ක් වගේ ක්‍රීඩාවෙන් සම්පූර්ණ සමගින වගේ තරම් අධ්‍යාපනයට සූදානම්. සසසකෙන් විශේෂයෙන් සසසකෙන් ඒ ආකාරයෙන් තමයි මම හිතේ සමාදාන කරගෙන අද ඉන්න තත්ත්වයට එන්න මම බලාපොරොත්තු වෙනවා. උසස් පෙරට සම්බන්ධ වීම නැත්නම් උසස් පෙරට වීම සඳහා ඒ මහන්සි වීම කාරණේ පොඩි වෙනස් කැලලක් තියෙනවා මම දැනතරනේ. ඔව් විශේෂයෙන් මම ඇත්තටම මගේ උසස් පෙළ කරේ මාස 7ක් වැනි කෙටි කාලයක් තුනේ තමයි කරේ. මොකද මම මුල් අවදියේ අපේ පාසලේ මම කලාංශයෙන් තමයි අධ්‍යාපනය කරේ. නමුත් මගේ දෙමව්පියන් බැලුවොත් මගේ පාසලක් මට කිව්වා විශේෂයෙන් ක්‍රීඩකයන්ට සාකච්ඡාන්නේ වෙළඳාංශයේ රැකියාව කියන්නේ කම්පැනිකට යන්න ඕනේ. තව වෙනම රැකියාවක් ලැබෙන නිසා වාණිජ කරොත් හොඳයි කියනවා. ඒකම අවුරුදු එකමාරක් විතර අධ්‍යාපනයකට කලාංශයකට ලැබෙන්නේ. ඒ මතම වාණිජාංශයට යොමුනා. යොමු වෙලා මාස 7ක් වගේ අනුමාතක අනුකම්පාවගේ කාලෙදී කොහොමයි මම ඒක කරගෙන ගියා. ඒක විශේෂයෙන් සදාන කරනවා ඒ කාලේදී ටියුෂන් ගුරු තමයි ටියුෂන් ගුරුවරුන්ට බයනවා. නමුත් එතනදී මට
මට පෞද්ගලික අංශයේ අන්තිමට ලොකු සහායක් කරනවා. ඒ වගේම මගේ පාසලේ විශාල සහායක් කරන විශේෂයෙන් ඒකට හිටපු බුදුහාමුදුරුවෝ අපේ ආනන්ද බුදුහාමුදුරුවෝ එතුමා මම තේරුම් ගත්තා මේ ජාතික මට්ටමේ ක්‍රීඩකේ. අපි පාසලේ යනකොට පාසල අනිවාර්යයෙන් නැගීමේ තේරෙන සම්බන්ධ වෙනවා. ඒ කිසිදයක් මසලකා හදලා පුතා ඉගෙන ගන්න විශේෂ අවස්ථාවක් ලබාගන්න කොළඹට ඉස්සරහට ඒ අවශ්‍ය වන්දි වලට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු කරගන්න. ඒකට මම ලොකු පිටුවහක් දුන්නා. ඒ වගේම ඒකට පෞද්ගලික පන්තිවල මම හැදෙන්න සහභාගී වෙන්නේ. ඒ ගුරු ඇත්තටම විශාල සහයෝගයක් ලබනවා. ඒ ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාව ලබා දීලා ඒ වගේම මගේ පුහුණු කරලා කටකිරීම කරගෙන ඔහු නිතරම ප්‍රාර්ථනා එතුමා ආරම්භ එතුමාගේ ඒ දායකත්වයට තමයි මගේ අධ්‍යාපන ඔය මානජන්සේ විභාගික යම්සි මට්ටමක ප්‍රතිඵලයක් ලබා ගන්න. ඔබ ක්‍රීඩකෙක් හිටත් ජාතික මට්ටමේ ඒ අතරම ඉදිරියේ ඉන්නවා. දැන් අපි මේ මුලදී මේ සාකච්ඡාව ආරම්භ වෙන්න මුල ප්‍රවේශය ලබාගත්තු ඡායාරූපකට දැක්කම රටේ ජනාධිපතිවරු 4 දෙනෙක් අතින් සම්මානීය වෙච්ච ක්‍රීඩකෙක්. ජයවර්ධන, ආර් ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. ඉතින් මේ මෙන්න මේ විදිහේ ඇගීම්කකුත් ක්‍රීඩාවේදී ලැබෙනවා. දැන් ඔබ සහෝදරයෝ ගැන කිව්වා ඉතිවරේ පිළිගත්තු ඉහළ වෘත්ති වල ඉන්නවා. ඔබත් විදාගශ නිලධාරී පෞද්ගලික ආයතන. ඔව් මම විශේෂයෙන් දුරකථන සේවා සමාගමේ දේශ කලාකාරයතේ නැගගෙන අතකටම ඒක තමයි මේ විශේෂයෙන් ක්‍රීඩකයෙක් වුණාම ඒකේ බලපෑම කියනවා. ඒකට ඉස්සර මම අහලා තියෙනවා ක්‍රීඩා කරන අය රැකියාවට ලබා ගන්න විශේෂ සැලකිල්ල දක්වනවා. විශේෂ පෞද්ගලික ආයතන. මට ඒක ඔකට ප්‍රතිනිකාවක් නෙවෙයි. මොකද ක්‍රීඩා කරන අය මේකට ගන්න ඒ මට ආයතනයේ යාමයේ වුණා. ඇත්තටම අපි අර ක්‍රීඩාවෙන් ප්‍රගමන කරගත්ත විශ්ීම දරා ගැනීම සැලසුම් කරනවා. ඒකම ක්‍රීඩා ආරක්ෂණ මෙසින් අරගැජයන් කරන්නේ දෙය නැගිටලා අවසර පුහුණු කරාට නැති. ඒ හිතන්න ඕනේ මේ තාක්ෂණික කරන්නේ ඇත්තටම මේ සියලුම දේ පෞද්ගලික අංශයේ රැකියාව විශේෂයෙන් අපි අනිත්‍යයට වඩා කැපී වෙනවා. අනිත්‍යය අපේ තියෙන කැපැසිටි එක අපි තියෙන ඒ ප්‍රමාණය කියන්නේ දායකත්ව වෙන ශක්තිය ඒගොල්ලෝ නැහැ. අපිට වඩා යටි හිතන්නට බඳුනු. මොකද අපි අත්‍යකී අපේ කලමනාකාරීත්වය මොන අත්‍යකී අපි ක්‍රීඩාවෙන් මනස නිකලයි. අපිට එතෙන් යන්න නැත්නම් හරි පහසු. ඒ නිසා මම විශේෂම ආයතනයකට ඊළඟ විශාල ක්‍රියාවල තනහඳුලා ලබන වැඩි 80% වගේ දෙනවා. හොඳ ක්‍රීඩකයෙක්. ඒ ඇත්ත මේක ක්‍රීඩාව කියන්නේ විශේෂයෙන් රැකියාවට විශාල දායකත්වයක් දෙනවා. ඔව් දැන් මේ කියන කාලය ඇතුළත අපි දැක්කා තමයි අවසන් කරන්න ඕනි. මතකාලයේ තමයි ඉස්සරහට. ඒ ඉස්සරහටදී අමාතුල කාලේ ජාති මට්ටමේ ඉදිරියෙන් වෙදගෙන බැහැරියට ගැටලුවක් තිබුණා. ඒ බලන අවස්ථාවේදී ඒක තමයි අපේ ගීත ඇත්තටම වෙනස් කරන එක තැන. මොකද රැකියාව ඒ වෙනකොට මට තමයි පත්තරේ තමයි අදම දාලා තියෙන ජාතික මට්ටමේ ගොඩක් ප්‍රශ්නමනේ ජාතික මට්ටමේ වෙනකොට අධ්‍යාපනය හරියට කරගෙන නැති කියන තමයි බලලා දෙන්නේ. නමුත් මම දැක්ක පත්තරේක ඉස්සරහට තමයි කරන්නේ. එම්බද මේ පත්තරේ දැකලා මට වෙන්නේ. ඒක ඇත්තටම ඇප්ලයි කරනවා. එතනදී තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ජාතික මට්ටමේ සමස්තවල සමත් ආයතන තමයි අවස්ථාව ලැබෙන්නේ. ජාතික කොමිටිය තමයි සම්බන්ධය කරන්නේ.
ඔතන මේ ඒක පරිච්ඡේදයක් තම වැඩකට ලංකාවේ විලාවට පරිච්ඡේදය ඇතුලේ ඔබ සුරක්ෂිත අන්දෑම පිටිය මේ තායිලම හතෙන් විලාවට තරමාරිත් තාන කියන විදිහට දැන් ඔබ සංගණන ආකාර වෙන්නේ ආණ්ඩු සානායක ජනරේෂන් එක අන්දෑම ඔබ පරිච්ඡේදය දෙනවා අපි හැගෙම හදන්න බැරි නේ ඔබ විදිහට විශාල ක්‍රීඩාශීලීතර තුනනවා. ඒකේ පස්සේ මේ ක්‍රීඩාව විදෙත වෙනකොට නවත් ආහන මේ කියන කුකුල වල කරදරනකට සුබකට කරගෙන අද වෘත්තීය මට්ටමේ නම් සිංහල දැනට මම කියන්නේ නඩත් කරගෙන ජීවත් වෙනවා. එතකොට මේ හැබැයි මේ හැම වෙලේම පාසල මට්ටමේ වෙන නැත්නම් ඉතල අන්තර්ජාලයක වෙන මොකද දරුවෙකුට ක්‍රීඩාවට යොමු වෙන්න තියෙන ලොකුම බාධකයේ අධ්‍යාපනය මගහැරීම කියන කාරණා. ඔබ කියනවා. නමුත් ඒක යම් කිසි අපිටාවල කියන නමුත් ඒක ඇත්තටම මම හිතන්නේ ක්‍රීඩකයෙකුට තමයි සාමාන්‍ය කෙනෙකුට ක්‍රියාශීලී වෙන්න. ඒගොල්ලෝ අන්තය වඩා අධ්‍යාපන මට්ටම ඉගෙනගන්න. හැබැයි ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ අධ්‍යාපනය ගියාම ඒ විශාල කටයුතු කරන්නේ පාඩම් දාය පොළවට කාල පුරේ කටයුතු ආපහු අවසර දේවල් කටයුතු මේ කරනකොට ඒගොල්ලන්ට තියෙන අධ්‍යාපනයට යොදා ගන්න කාලය ගන්නවා. අනේ ඒක ඇත්තටම නේද පොළොවට සමාජ විශේෂයෙන් එතන දෙමෝපියෝගෙන් පටන් ගත්තාම පාසලට ඒ වගේම ඒ අදාළ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශ වෙන්න පුළුවන්. ඇත්තටම මම මේ කතා කරන්නේ ඒකෙන් උන්ට අධ්‍යාපනය සහ විශේෂ වෙලාව අනිත් අයට නැති වෙලාව විමානීය කරන මේ අභියෝගය ජය ගන්න බලන්න ඒක තමයි මම කතා කරේ ඒක තමයි ඒගොල්ලෝට දැන් අධ්‍යාපනයේ දුකින් කටයුතු කරලා ඒගොල්ලෝ මානසික සමාජ විද්‍යාවර්ණය පාර්ලිමේන්තු දෙවි පීරියඩ් කොහොමද හිතුවේ ඒක කතා කරනවා ඒක විශේෂයෙන් සැලසුමක් වුණා පාසලට මේගොල්ලෝ ආදර සමාජයක් ඒ දුරු යදලා මොකක් හරි ක්‍රමවේදයක් හදලා දුන්නා මේගොල්ලෝ අධ්‍යාපන කටයුතු වලට වෙන විශේෂයෙන් මෙයා පාසලට ඉන්දියාව ගන්න දෙනවා දේශයට ඉන්දියාව ගන්න දෙනවා රටට ඉන්දියාව ගන්න දුන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් ඇත්තටම පාසල මට්ටමින් පිළිවෙල ඇවිල්ලා ක්‍රීඩාවට ගිහලා යම් හිතන අතරමං වෙනවා නම් ඒක ඇත්තටම අපරාධයක්. දක්ෂයෙක් වෙනකට පිළිවෙල දක්ෂයෙක්. ඉතින් ඒ වගේ නිසා ඒගොල්ලන්ට කළ යුතු දේ තමයි. ඒගොල්ලන්ට මාර්ගයෙන් අධ්‍යාපන කටයුතු සිදු කර ගන්න අවශ්‍ය ක්‍රමවේදය පාසල මට්ටමට ගන්න. ඒක දෙමෝපියන්ට දැන් සිවලකි මම කියනවා පාසලට ඇත්තම අධ්‍යාපන අමාත්‍යාංශයට විශේෂයෙන් කරන මේ වගේ සමහර දැන් තියෙන ක්‍රීඩා පාසල් වගේ නිර්මාණ කරලා තියෙන හැබැයි ආනකනාලක ක්‍රීඩා පාසල් දෙන්න බැහැ. මොකද ක්‍රීඩකයෝ ඉන්නේ ඈත තලක් උදාහරණයක්. උදාහරණයක් ඉන්නේ එකනා දෙදින අපි පාසලේ කරගන්න පුළුවන්. අනිත් දෙමෝපියෝ වෙනවා. ඒක තමයි සාර්ථක කතාවේ. මොකද ඒකවලට ඉන්නේ ක්‍රීඩා සම්පත් මන්දිරය. මේ මන්දිරයට අපි කාලේ විතරම මුලින්ම කතාකට ප්‍රශ්නලා මේක හොඳයි කියලා නමුත් ඒක අපි මේ කොළඹදී අපි කතා කරන එකකින් යුතුයි. ඒකට යම් සීමාවක් යම් ශානකට දෙන්නේ කවන්න දෙන්න තමයි මූලික කතාව. හදන්න මොකද ක්‍රීඩාවට ළමයි යොමු වෙන්නේ නැත්තම් යොමු කරන්නේ නැත්තම් එතනම ක්‍රීඩාව අන්න එතනදී අපි මේ දෙමෝපියන්ට පොඩි දෙවිනෝනේ විශ්වාස නැහැ. ක්‍රීඩාවට ළමයින්ට විශේෂයෙන්ම අපතර මේ කතාව මම මේක මේ ක්‍රීඩාවල වුණා අපි ක්‍රීඩාවල කතා කරන සමයේ ක්‍රීඩාවල කරන්නේ නැතිවම සමුදාය විශ්යන් වලින් සම්මානය වෙන්න බලන්න. මේ වගේ විශේෂ ආයතන ඒ පාසල් ක්‍රමවේදයක් තියෙනවනේ අමතර මාධ්‍යයක් හරි ඒකට මේගොල්ලෝගේ සාහිත්‍යයක දවසක් කරලා මේක කරගන්න පුළුවන් නම් ඒක තමයි මම දැන් සාර්ථක ක්‍රමවේදයක් කියලා. ඔය දැන් අපි ඉදිරියට කතා කරලා දැන් ක්‍රීඩාව කරනවා. ක්‍රීඩාවේ ඉගෙන ඔය අනිත්‍යයට විශේෂයෙන් ඕනරි ආදේශකයි ජවාදිකයි සම්සම්පන්න. ඉතින් අපි මේ ගේ දේවල් නෙමෙයි ශරීරයේ දේවල් නෙමෙයි සම්සම්පන්නයි කියන්නේ සම්සම්පන්නයි විවාද කොහොමද තන්දර කියන්නේ ඇඟ දිහා බලන. හැබැයි මේ ඇඟ එහෙම ක්‍රියාත්මක වෙන නම් ඒහා සමාන වේගයෙන් ඉදිරියට ගන්න ක්‍රියාත්මක වෙන හැකියාව පුද්ගලයාගේ මානසික තියෙනවා. ඒක රුපියල් වශයෙන් ගත්තම ඉක්මන් තීරණ ගැනීම හරි තීරණය ගැනීම වගේ කාරණා විද්‍යාවේ කරනවා වගේ ඉක්මන් ගැනීමේදී
ක්‍රීඩාව කළා කියන එක බලපාලා තියෙනවා. විශේෂ බලපාන. ඒ තමයි විශේෂ මම මහේවලට ප්‍රදේශයේ ඉඳලා ඇවිල්ලා ඒවා මම මොකද ආයතනයේ එහි ඒක අධ්‍යාපන මහානවල ඉන්න තාමත් අක්ෂර විලාරේ ඉන්නවා. ඒ අතරින් ඇත්තටම මම හිතනවා අපි ආයතනයකට මම කටයුතු ඉතින් කටයුතු විශේෂයෙන්ම සාර ආයතනයකට සමාන ආයතනයක වීම සඳහා බලපාන්නේ ඔහුගේ ක්‍රියාව පමණක් නිසා. අධ්‍යාපනයේ මම ඒක බලන්නේ. ඒක තමයි. ඒතර ජීවිතේ අනුමත තමන් කියන කතාවයි තමයි ඒකේ තියෙනවා තමන් උත්සාහතාවය. යා අනිත්‍යය බලනවා. අතකම දෙන්න බලනවා. ක්‍රීඩාවට යන්න අපේ කවුද සතුටක්. කවුද අපි කොහොමද පරාජය කරන්නේ? කවදාද මේක සිදුවුණා කියලා මම ඩිසැම්බර් මාසෙ වරන් කරනවා ජනවාරි වල කරන්නේ. ආයතනෙකට තියෙනවා. ආයතනෙක අපි කම්පිටිෂන් කරන දින වෙලාවට අපි ඒකට මොකද දෙන්න ඒ මොකදදී ජය ගන්න. අපි මේ වෙලාවෙම මොකද කරලා මේ වෙලාවට අපි තීරණයට නමස්කාර කරනවා දෙන්න නැත්නම් මේක ඩීඩී කරනවා කියලා නේද? එහෙම නැත්නම් මේ කියන දරාරුකම මොනවද? මේ කියන ගොඩක් තීරණ ගන්නවා. ආයතනෙ වැඩ කරනවා කියන්නේ අනිවාර්යයෙන් තීරණ තමයි දේවල් සිදුවෙන්නේ. එතකොට මේ ක්‍රීඩාවේ මේ ගන්නට ඉවසීම සමානට අපි හදිසියෙ නරකට කරොත් සමානට කියන්නේ ආයතන බලනවා අපි ඔය විදිහට හැමදේම බලනවා. ඒ ක්‍රීඩාවන් යොදකම ඉවසීම අපි යන්නේ එක කරගෙන නෙමෙයි. ඒක කියනවා ඕවරෝල්. කියන්නේ සමානය විශාලතරය ක්‍රීඩාවේ ජීවන දැන් ක්‍රීඩාවල පුරුදුන කරගෙන අපි ඒතර අධ්‍යාපන කරගෙන යන්න ඕනේ. එතන මේ හැමදේම දැනගන්න කරලා අපි අවුරුදු දිනකට කරලා යෝගාවෙන් ගන්නවා. මේ දෙකේ කන්නේ හැමදේම තීරණය කරලා තමයි කරන්නේ. එතන ආයතනලාම ආයතන මම පුළුල් වෙන්න. ඒතර තීරණය ගැනීම පුළුල් වෙන්න. ඒකට තමයි බලනවා විශේෂ කරනවා ඒකට තමයි මේ ජීවිතේ හැම බලනවා මත ඔව් දැන් මයියන් යන ප්‍රදේශයේ සිටින දුරක් පටන් ගන්නවා. මයියන් යන අනිමාන විද්‍යාලයේ ලගත් පාස් මගේ මුලින්ම ආධ්‍යාපන ගමන් ආරම්භය ඊට පස්සේ සාමාන්‍ය පටන් පාස් තමයි මමට බබාලා ඒකේ තමයි ක්‍රීඩා ගොඩක් ක්‍රීඩා ආකාරය නම් ශාස්ත්‍රීය දැන් අපි එහෙ දුවන්න පටන් ගන්නකොට දැන් ඔබ දුවන්න කොළඹට එනකොට අද නම් ටිකක් බොහෝ දුරට ලංකාවේ පාරවල් හැදිලා කඩසාව් හැදිලා මේ සම්පත් මධ්‍යගත වීමක් දකින්න පුළුවන්. ගන්න කාලේ එහෙම ලොකුවට සංවර්ධන අතර ලොකු පරතරයක් තිබ්බා මහියන්ගෙන සහ කොළඹ. ඒක මොනවද ඇති වෙච්ච හැඟීම නැත්තම් ඒවත් එක්ක මොනවද ජීවිතය එකතු කරගත්තු හීන කවදා හරි මගේ පුටුවක ඉන්නවල හිතාගත්තද? ක්‍රීඩකෙක් එක්ක හරි ගමනක් යන මොනවද සාර්ථක වෙච්ච අසාර්ථක වෙච්ච ගොඩක් ඇත්තම සාර්ථක වෙලා තියෙනවා. මම ඇත්තටම අසාර්ථකයි කියලා කියන්න බෑ. මම හිතන දේවල් මම ගොඩක් සාර්ථක කරගෙන තියෙනවා. හැබැයි ඔබ කිව්වා වගේ මම කියන්නේ අද කියන අවුරුදු 30කට ඉස්සෙල්ලා අතීතයක් ගැන අපි කතා කරන්නේ. මගේ ගමට එන්න බස් එකක් තිබෙනවා. එක බස් එක දෙකට බස් එකක් වෙනවා, හවසට බස් එකක් වෙනවා. ඉතින් හවසට ගෙදරට එන්න කිලෝමීටර් 3ක් පයින් යන්නේ. උදේ බස් එක නැති වුණොත් ආපහු අර කිලෝමීටර් 2කමාර ගිහලා තමයි මම ජාතික පාසලට යන්නේ. සමහර දවසට මම බයිසිකල් යන්න සිද්ධ වෙනවා පාසලට. දැඩි අනිත් එක බෝනින් කටයුතු කරනකොට මම කොහොමත් බස් එකක් නැහැ. උදේ පාන්දර 5 විතර ගෙදරින් පිටත් වෙනවා. අලුවත් ගාන යන්න. ඔව් මගේ ගමට මම උසස් පෙළ කරේ ඇත්තටම මට විදුලිය තිබුණේ නැහැ. ඒ වගේ පසුබිමක් තිබුණා. විශේෂයෙන් මගේ අයියා වුණා. එයා වෛද්‍යවරයෙක් කෙනෙකුට එයාට එහෙම පහසුකම් තිබ්බේ නැහැ. නමුත් අපි එහෙම ලොකු කැපකිරීමක් කරලා තමයි අපි පුහුණුවීම් වලට එන්නේ. ඇත්තටම දැන් අද වර්තමානෙත් එක සංසන්දනය කරලා බලනකොට ඇති ගොඩාක් තියෙන අපි හිතන්න ඕන දේවල්. ඇත්තටම අද ගුරුවරු පුහුණු කරුවන් කියන අයගේ හැසිරීම. ඒ කාලේ දැන් මගේ ඇත්තටම ඒගොල්ලෝ ගුරුවරුන්ට වඩා දෙවිවරු කියලා තමයි කියන්න ඕනේ. අපේ පුහුණු කරුවන් දිහා අද එක අපි කම්පයා කරලා බලනකොට ඒගොල්ලෝ අපිට ඒගොල්ලෝගේ සමහරට අතින් විදන් කරන තමයි අපි කොළඹ එක්කන්නේ. ඇත්තටම මේක ලොකු කැපකිරීමක් ඒගොල්ලෝ කරන්නේ. අර වගේ ප්‍රදේශයේ ඒ කාලේ අවුරුදු 20කට ඉස්සෙල්ලා සම්පත් නැහැ. ස්පයික්ස් දෙකක් ගන්න නැහැ. ඉතින් ස්පයිස් දෙකක් තියෙන්නේ එහෙමත් කෙනෙකුට විතරයි. අර මට වුණත් මම
මගේ ගම්පෙතේ තාම දුෂ්කරයි. හැබැයි මට මෙතන ඉන්න මගේ දෙමව්පියන්ට යම් කිසි ආර්ථිකමය පසුබිමක් තිබුණා. ඒ නිසා ඒ භූමියේ තියෙන දුෂ්කරතාවය මම විඳගෙන අර ගෙදරින් ලැබෙන පුංචි සහායකින් තමයි මම මෙතෙන් ආවේ. හැබැයි එහෙම නොහිටින් නැති ඇත්තටම සාමාන්‍යයෙන්ම යමක් තමක් කරගන්න බැරි පවුල් වුණා නම් ඒ කියන්නේ සමහර වෙලාවට මයියන්ගෙන ඉතින් තෙම්පසත්කට වැඩි දක්ෂය අවස්ථාවක් නැතුව. අනිවාර්යයෙන්ම දුර නැතුව කවදා. දුරක් නැතුව ඒක කවදා. මෙන්න මේක තමයි රටේ ක්‍රීඩා සංස්කෘතියක් ගැන අපි කතා කරන්නේ හැවෙලෙම ස්පෝර්ට්ස් මිස් හැවෙලෙම අවධානය යොමු කරන්නේ මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් තමයි. කොහොමද මේ දක්ෂයන් හොයාගන්න වැඩපිළිවෙලක් මේ රටේ නිර්මාණය කරන්නේ? කොහොමද මේ දක්ෂයෝ මේ රටින් ලෝකයට අරන් ගිහලා රටට කීර්තියක් අත් කර දෙන පිරිසක් වටපත් කරන්නේ? කොහොමද ආරක්ෂා කරන්නේ? කොහොමද නඩත්තු කරන්නේ? මේ හොඳ උදාහරණයක් මේ. ඒක තමයි අපි ප්‍රේමසිරි රත්නායකත් එක්ක කතා කරන්න කලවෙලුම තීරණය කරන කාරණෙත් ඒකයි. මම හිතන්නේ මේ අත්දැකීම් එක්ක මොනවා හරි පීඩකයෙක් හැටියට ගත්තා. අද විදායක ශ්‍රී නිලධාරියෙක් හැටියට ගත්තා. එන ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් ඔබට යම්කිසි පරිචයක් තියෙනවා. ඔබ යම්කිසි අත්දැකීම් වලින් වෙනගත් දේවල් ටිකක් තියෙනවා. මේවා ක්‍රීඩා ක්ෂේත්‍ර සම්බන්ධ කරගන්න කවුරු ආරාධනා කරොත් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්න. අපිට මේ ඔබේ දැනුම දෙන්න, ඔබේ සැලසුම් අපිට කියන්න. ඒවා අපි කතා බහ කරලා මේ රටට ලබා දෙමු කියලා කිව්වොත් කවුරු හරි. වගේ කුතුහල නිලධාරියෙක්. මල්ල ක්‍රීඩා සංගමෙ වෙන්න පුළුවන්. මල්ල ක්‍රීඩා ශ්‍රේෂ්ඨයේ වෙනත් තැනක වෙන්න පුළුවන්. නැත්නම් ක්‍රීඩා අමාත්‍යාංශය වෙන්න පුළුවන්. මොකක්ද ඔබේ තීරණය? ඇත්ත වශයෙන්ම අපි අද ඉන්න තත්ත්වය වල ඒක අපේ යුතුකම. මොකද අපි තමයි මේ මහතලෙන් ජීවිත ක්‍රීඩකයෝ. ඒකකොට අපිට ලොකු වල්කම තියෙන ඇත්තටම අපි ලොකු අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඇත්තම සමහරලාට මේ වර්තමානයේ අපි වර්තමානයේ පමණක් නෙවෙයි ඒ කාලේ ඉඳන් සමහර පරිපාලන පැත්තේ ගත්තොත් එහෙම ඇත්තටම ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒවට දැන් විශේෂයෙන් අපි අද පරිණත අපි සමාජයත් එක්ක පොඩ්ඩක් ගැටලා සමහර යමක් තමක් තේරෙන්න දෙයි. ඒකට අපිට ඇත්තම අපේ යම් කිසි දෙයක් කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් එහෙම ගොඩනග හැකියාවක් තියෙන ක්‍රීඩකයෝ කීප දෙනෙක් ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉන්නවා. ඇත්තටම මම ඔය ඉස්සර සඳහන් කරා වූ ඉල්ලීමක් කරොත් ඇත්තට මගේ සීමාවට යටත් මට උපරිම සහයෝගය දෙන්න කැමතියි. ඒක අපි කල එක අපි යුතුයමක් කියලා මම දකිනවා. මම කියන්නේ ඔබේ ආයතනයත් ඍජුවම ක්‍රීඩාවට සම්බන්ධ වෙලා උපහාර ක්‍රීඩාවට දක්වන ආයතනයක්. ඔබට ආයතනය යම්කිසි විදිහකින් ආයතන හරහත් ඔබට යම්කිසි විදිහක දිරදීමක් නිදහස් කිරීමක් ලබා ගන්න බැරි එකක් නෑ. මම හිතන්නේ ප්‍රේමසිරි රත්නායකගේ දායකත්වයට ලබා ගන්න. මම හිතන්නේ ඒකත් වගේ කියතු ක්‍රීඩා ශ්‍රේෂ්ඨින් කියන නිලධාරීන්ගේ වැඩ. මතක තියාගන්න ඕනේ එකම දේ තමයි ඌව පළාතේ මේ බොහොම දුෂ්කර ප්‍රදේශයක් කියලා තමයි මහියංගනේ හඳුන්වන්නේ. ඒකට අපි මහියංගන ප්‍රදේශයේ දුෂ්කරතාවය ගැන කියන එක නිම්මක් තමයි බොහොම අඩු පහසුකම් යටතේ ජීවත් වෙන ආදිවාසී ජන කොටස. උන් තමයි අපිට නිරන්තරයෙන්ම මතක් වෙන්නේ. එතකොට කැලෑබද ප්‍රදේශයේ ඊටම අඩු පහසුකම් ඇතුළු ජීවත් වෙන ඒ ජන කොටස සහ අනිත් ජන කොටස අතර මහා විශාල පරතරයක් නැතුව තමයි පහසුකම් බෙදී ගිහලා තිබුණු ඒ කාලේ මම කියන්නේ මේ ප්‍රසිද්ධත්නයක දුන කාලේ. හැබැයි එහෙම කාලෙක ඊට වඩා වරක් ප්‍රසාද ලැබෙන පළාත්වල විශේෂයෙන්ම අගනුවර පාසල්වල ක්‍රීඩා සමාජවල ක්‍රීඩක අභිබවා යන්න ඔබට පුළුවන් වෙනවා. ඔබට මොන වගේ හැඟීමක්ද තිබුණේ ඒවා අභිබවා යන්න පුළුවන් වේද? නැත්නම් අභිබවා යන්නේ කොහොමද? මේ අය අපිට හවු කරන්න බැරි දැවැන්ත චරිත මොන වගේ හැඟීම් තිබුණේ? ඒවා බැරි බෑ කියන එකද තිබුණේ පුළුවන් කියන එකද තිබුණේ? කැටුනේ කොහොමද? ඇත්තම තිබුණේ අපි විශේෂයෙන් ඒක උදර පසුබිම බලපාන කොට අපිට දෙවියන් විතර ධනාත්මක අනුමත අපිට කරන්න පුළුවන් කෙනෙකුට පාසලට ආවත් ඊට පස්සේ කාලේ පාසලේ අපේ විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම හොඳ පුහුණු කරුවෝ ලැබුණා. ඒ පසුබිම තමයි ඊට අමතරව කැපවීම. ක්‍රීඩකයෙක්ගේ මොන දේ තිබුණත් කැපවීම තියෙන අඩුපාඩුකම් කියලා අපි ගෙදරට වෙලා හිතුවත් හරියන්නේ නැහැ. අද සමාජය ගත්තොත් ක්‍රීඩකයෝ ක්‍රීඩාවට එන්නේ ඉස්සෙල්ලා ඉන්නේ පහසුකම්. පහසුකම් යුතුයි ඒක කිසිම විවාදයක් නැහැ. නමුත් අපි ඊට ඉස්සෙල්ලා අපිට දෙන්න අපි ඉන්න තැන බලන්න. ඉන්න තැන බලන්න නම් අපේ කැපවීම කරලා කියන අඩුම ගානේ 100% අපි ක්‍රීඩාවට අපි කියන්නේ අපි ඉවෙන්ට් එකක් අපි දුන්නේ 100 දුවනවා නම් අපි ඒක පුහුණුවෙන් කටයුතු නොකරත් පහසුම ඉල්ලා හරියන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා පුහුණුවෙන් කටයුතු වෙනවා. අන්න එතකොට ඒ පුහුණු
ඉවර වෙලා තමයි අපි බලන්න ඕන අපි කොතනද ඉන්නේ කියලා. අන්න එතකොට තමයි ඇත්තම අවශ්‍ය වෙන්නේ. දැන් අපි ආපහු ගත්තොත් මේ අන අතරතුර අපි විශේෂ සඳහන් කරන මා කියන්නේ එනවා කියනකොට මේක ගත්ත කියලා තමයි මිනිස්සු අපිට ආමන්ත්‍රණය කරන්නේ. ඇත්තටම ඒක හොඳම කතාවට ආවේ මම කතාව කිව්වේ නෑ. එම්චරිම කිව්වා. ඒක තමයි පෙට් නේම් එකුනේ ඉස්සර. ඔව්. ඒක කියන්නේ කිසි කේන්ති ගන්න කාරණයක් නෙමෙයි. ඒක තමයි දූපම් මචං කියනට වැඩිය දූපම් කියන කෑල්ල ඔය වචන තමයි පාවිච්චි කරලා කියන්නේ. මොකද ඒ කාලේ සමහර අය අපිව මානසික වටන්නත් එක කිව්වා සමහර ඇත්තටම ආදරයටත් කිව්වා. ඒක දෙකක්ම තිබුණා. ඒක හැබැයි එතකොට අපිට ගහන්න ඉන්න කට්ටියට එතකොට අපි ඇත්තට මේකෙන් සැලකනවා ඒතරම ක්‍රීඩකත්වය නෑ. ක්‍රීඩකත්වය කියන්නේ ඒකට අපි මුණ දෙන්න ඕනේ. අපි පෙන්වන්න ඕනේ එතන නෙවෙයි. අපි පෙන්වන්නේ අපේ ජාබේ අපේ හැකියාව. ඒක ඇත්තටම මට මතකයි මේ වගේ විශාල අත්දැකීම් රාශියක් තියෙනවා. මුලදී මට මතකයි කවුරුත් දන්නේ නැහැ මම කොළඹ මම කියන්නේ පාසල ඉඳලා මම සමාන පොලින් පොඩි කොළඹ එනවා. මම නිතරම පුරුදුනා පුළුවන් තරම් පිළිවෙලකට අඳලා ගන්න දෙන්න මොකද වෙන ප්‍රදේශය නිසා නැත්තම් මිනිස්සුන්ගෙන් බලනවා ඒකෙන් යම් කිසි පහර දීමක් කරන්න. ඉතින් ඒ හින්දා මම ඇවිල්ලාම කොළඹ ඉන්නකොට මේ මට වෙච්ච අත්දැකීම ඒ කාලේ টොප් 10 කියලා ගහන ජාතික පාසල් හොඳම 10 දෙනාගේ ලිස්ට් පුවත්පත හරහා. ඔව්. හැම පාසලම නිකුත් කරනවා. පාසලට එන්නේ ඉස්සෙල්ලා টොප් 10 කියන්නේ හොඳම 10 දෙනා කවුද කියලා ජාතික පාසල දුවලා තියෙනවා. තරඟවලින්. ඉතින් මේ වගේ ගොඩක් වෙලාට මගේ නම තමයි අංක 1 තිබුණේ. එක දෙක අතර තිබුණා. ඉතින් මම කොළඹ ඇවිල්ලා ඕනෙන් පරිච්ඡේදයට මට ඇත්තම අභියෝගයක් වෙච්ච කොළඹ ප්‍රදේශයේ එක්තරා පාසලක සිසුවෙක් ඉන්න ගමන් එයා දන්නේ නැහැ මම පෙන්චි රත්නායක කියලා එහෙම දන්නේ නැහැ. ඉන්න ගමන් කිව්වා මචං මේ සැරේ වැද්දෙක් තමයි මෙහෙම টොප් එකේ ඉන්නේ කියලා කිව්වා. ඒ ඇත්තට මම කියලා දන්නේ නැහැ. ඉතින් මට පොඩ්ඩක් නාවු කියන්ට මම යාට ඒක කිව්වෙත් නැහැ. අපි මම ඉතින් පොරෙන් පරිත්තු කරලා දිගටම ගිහිල්ලා අපට මතකයි අවසාන තරඟයට ඇවිල්ලා මූලික තරඟ ඉවරලා ෆයිනල් ආවන් පස්සේනේ තමයි යම කියන්නේ පාසලේ. පාසලේ නම කියද්දි ඇත්තටම මේ අවස්ථාවේදී ක්‍රීඩකත් හිටියා. මගේ ෆයිනල් එක දුවන්න. ඇත්තටම මේ වෙලාවේ මම ජාතිය පාසලේ අසවලා කියලා කියද්දි අර ඇත්ත මේ වෙලාවේ මානසිකව දරුණා. ඒක තරගෙත් මම ජයග්‍රහණය. ඉතින් අපි ඒවට එහෙම තමයි උත්තර දෙන්න ඕනේ. ඉතින් ඒක වෙලාවට නිහඬකමත් හොඳ ශක්තිමත් අඩක්. හොඳ අඩක් ශක්තිමත්. ඔව්. මම අපි මේ නැදන් නිරන්තරයෙන්ම මේ ස්පෝර්ට්ස් නිස් YouTube channel එක උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ ක්‍රීඩාවට ඉගෙන ගන්න පුළුවන් තැනකට ඊළඟ පරම්පරාවට Tamanගේ වැරදි අඩුපාඩු හදාගෙන දිරියෙන් ශක්තියෙන් ඉදිරියට යන්න පාර පෙන්නන්න පාර හදාගන්න කොහොමද කියන කාරණාවල්දී මේ වගේ චරිත තමයි වැදගත්. අපි අන්තිමටම එමු. මම හිතන්නේ එක තැනකද කියවුණා මේ ක්‍රීඩාවේ මුල ඉඳලා දෙදර්ශනක් පෙන්වතියි. ඔව්. අද මේ නිවසේ විවිධ හැටියට ඉන්නේ ඇයිම තමයි. කොහොමද පෞල් ජීවිතේ, ගෙදර ජීවිතේ ඒක බොහොම ඔබට මඟ පෙන්නපු ආදර්ශ සපයපු ගෙදරක තමයි ඔබ හැදින්නේ වැඩින්නේ. ඒ කියන්නේ මව්පියා. හැබැයි ඊට පස්සේ ජීවිතේ දැන් වැඩි කාලයක් වෙලා තින්නේ වෙන පවුලක් එක්ක. මේ පවුල ගැන මොකද? ඇත්තටම මේ මොනවා පවුල ජීවිතේ අවස්ථාව. දුරදින කියනවා කොහොමද ඇත්තටම ක්‍රීඩාව යම්සලාගත කරනවා. මගේ ආසනයේ ඒ වගේම අද දේනාදී මගේ තාවකාලිකව සාමාන්‍යව මුලින් පවුල ජීවිතේ ඇත්තටම මට ක්‍රීඩා කරන ලවදී නම් ඉවර මම උත්සාහ ඒ අද මම විශේෂයෙන් ආයතනයක වැඩ කරනකොට ඒ ශක්තිය අත්‍යවශ්‍ය වෙනවා. මොකද සමහර විතර එදිනදා කටයුතු මට ගොඩක් මම යනවා. ආයතනයක් කරන අපි ගොඩක් දේ කරන්න ඕන. ආයතනයටත් එන්නේ අපි රාජකාරී කරන අන්තර මම කරන්නේ රාජකාරී වශයෙන් ටිකක් බරපතලකී අපි සාහිත රාජකාරී පරිපූර්ණ මේ නිසා අර මානසික විලාසිතී අවශ්‍ය වෙනවා. ඒකට මම හිතන්නේ විශේෂ විශ්ලේෂණ කරනවා. අද මම ඉඳන් තෝරනවා ගන්න මම ජීවිතේ සෑහෙන පිටවෙන්නට දැක්කම තමයි මාතාව සෑහෙන පිළිවිසිනවා කියලා ඒකේ මිශ්‍රණක් තමයි. ඔව්. ඒ වගේම තමයි ක්‍රීඩකයාට සිද්ධ වෙනවා ඉතාමත් සීමිත කාලයක් තුල හරිද අඳුනා ගන්න. ජයග්‍රහණය සඳහා නිවැරදි දේ
තෝරගෙන කරන්න. එහෙම ක්‍රීඩාව ප්‍රගුණ කර කෙනෙක්ට තමන්ගේ ජීවිතේ හරි තීරීම් කරන එක පහසුයි. කැමති රත්නායක තමන්ගේ නිවසේ ඉඳලම පුහුණුකරුවාගේ ඉඳම තමන්ගේ විදු තෝරා ගැනීමේ සිට රැකියාවේ ක්‍රියාවලිය තෝරා ගැනීමේ සිටම ක්‍රීඩාවෙන් ලබාගත්තු මේ පරිචය අපූර්වට පාවිච්චි කර පුද්ගලයා. ක්‍රීඩාව අධ්‍යාපනයට, ක්‍රීඩාව ජීවිතයට, ක්‍රීඩාව රැකියාවට ශක්තිය මඟ පෙන්වීමක් කරගත්තු පුද්ගලයා. ඒ නිසා ස්පෝර්ට්ස් මිස් සමග අද එකතු වෙන වැඩිහිටියන්ට කියන්න තියෙන එක කාරණයක් තමයි හම්බ වෙලා හරි තමන්ගේ ජීවිතය ගැන කතා කරන්න පුළුවන්. නැත්නම් ක්‍රීඩා කරන තමන්ගේ දුවගේ පුතාගේ ජීවිතේ ඊළඟ පින්ම ගැන කතා කරන්න පුළුවන්. සාකච්ඡා කරන්න පුළුවන්. මොන තරමකට හිටියත් නිහතමානීව ක්‍රීඩාව ක්‍රීඩකයොත් එක්ක ඉන්න කෙනෙක් නිසා අපි මේ මොහොත මතක් කරලා ස්පෝර්ට්ස් මිස් සමග මෙවැනි තොරතුරු අහන්න, අලුත් තොරතුරු දැනගන්න channel එක subscribe කරනවා වගේම bell අකුණ යොදලා ඒ තෙරපලා අපිත් එක්ක නිරන්තරයෙන්ම අලුත් තොරතුරු දැනගන්න ඇඳී ඉන්න කියලා ඉල්ලා සිටිනවා. අද දවස අපි වෙනුවෙන් කරපු ප්‍රේමසිරි රත්නායක හිටපු ශ්‍රී ලංකාවේ පිටුදුර ජාතික සූරයා අපි උට ජීවිතේ ඉදිරි වැඩ කටයුතු මේ පැමිණි ආකාරයටම සාර්ථකත්වයෙන්ම රැගෙන යන්නට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් ස්මරණය කරනවා කාලයක පස්සේ වෙන විලා අපිව පිළිසඳ වෙලා ආම්බුලා කතා කියන්නේ ඒ උසල්ලා ඒ වගේම විශේෂයෙන් මම සඳහන් කරන්නේ මට මේ සාත්නම් සඳහන් කරපුවාට අපේ විශාල පිටක් මගේ ඉතිවාසීය ඒ සීලුන් දෙනාටත් මේ වෙලාවේ මම ස්තුති කරනවා. ඒ වගේම අපිටත් මේ YouTube channel එක සාර්ථකව කරගෙන ක්‍රීඩාවේ නැත්නම් ඔබ මෙසරේ වගේම ක්‍රීඩා මාධ්‍ය වේදිකාවේ